වුණාම ඒ දින උපරිම සමත්වයෙන් ප්‍රකාශ කරනවා. ඒ දින මේ අපේ නිර්මාතෘවරයා උපකාර ඒ වගේ වර්ගී සංකල්ප දෙපාර්තමේන්තුවේ ඒ කාර්යභාරයෙන් නිසා ජීවිතේ බොහෝ කාලයක් ගත කළ ඒ කාර්යභාරය තමයි ඉස්සරහ ඒ වගේ ලබනවත් මහත්මාගේ පුණ්‍යානුමෝදනා පිළිවීමට අපේම අපි ඉතින් මේ දීපා පුරාණ අනුරාධ පෞත්‍රාණියම ඒ සුභා සිදුවේ මේ දීපා පුරාණ අපි මේ කාර්යක්‍රමය අපි සමතම ආරාධනා කරනවා. අපි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ආරාධනා කරනවා මේ ඉදිරියට අපි
දිනාම ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වෙමු. පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කරන නමෝ තස් Dutiyampi buddham saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddham saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang Pānātipātā vēramaṇī sikkhapadam samādhiyāmi Adinādānā vēramaṇī sikkhapadam samādhiyāmi Kāmesu miccācārā vēramaṇī sikkhapadam samādhiyāmi Musāvādā vēramaṇī sikkhapadam samādhiyāmi Suramēraya majjapamā daṭṭhānā vēramaṇī sikkhapadam samādhiyāmi Tisaranena saddhiṃ pañcasīlaṃ dhammam sādhukam surakkhitam kattvā apamādena sampādēt මල් පහන් සූතුන් ගිලම් පසාදී සියලුම පූජා ද්‍රව්‍යයන් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණයන් විසෙහි තා ගෞරවයෙන් යුක්තව පූජා කරමු. පූජා වේවා කියන සදහැසිතින් මාත් සමග එක්ව සදහැසිතින් ශබ්දයක ගාථාවන් කියමින් බුද්ධ වන්දනාව සිද්ධ කරමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුසානං බුද්ධෝ භගවාති ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ
උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුකලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආඋනේයෝ පාඋනේයෝ දක්ඛි අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා සුඛීයවේරා කායෝති කුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා හොන්තු සුඛීයවේරා කායෝති කුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti මරණං අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා හොන්තු සුඛීයවේරා කායෝති කුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti මරණං අහංච වන්දාමි khetiයං සබ්බං සබ්බනානි සුපාදික්ඛිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි පතෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තං බෝධි ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන අහම්පිතේ නමස්සාමි බෝධි නමස්තුතේ ගණසාරප්පදිතේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජ තමෝනුදං සුගන්ධි කාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා හංගන්ධේන පූජ තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම පූජයාමි මුනින්දස්ස සිරේ සරෝරුනේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන ලවාමි මොක්ඛං උපං මිලායාති යතයි ධම්මේ කායෝ තථා විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පාණීය මේතං භගවා පතිගන් මුත්තම නාගවල්ලී දලූපේතං චුන්න පූග සමා තාං බූලං පතිගන්නාතු සතං පූජේමි දංචිනෝ මාකිවට පසෝ කියන්න ස්වාමීනි මහා කාරුණිකයන් වහන්සේ අපමණ සද්ධාවෙන් පිළියෙල කරන ලද මේ සියලු පූජාවන් පිළිගන්නාසේක්වා. දේවන් කමා කරගන්න අපි කුගාතාවන් කියමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කම මේ බන්තේ පූරි පඤ්ඤ
සන්දිට්ඨික අකාලික කායේන වාචා සිතේන පමා මයා කතං අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු. අපි සුළු මොහොතක් මෙත් සිත් පෙරදැරීව භාවනා මානසිකාරය හදාගනිමු. මෛත්‍රී සිතුවිල්ල ජීවිතේ පුරාවටම අවශ්‍ය දෙයක්. ඒ අවශ්‍ය සිත අවශ්‍ය මොහොතේදී අවදිවන්නට අපි මේ මොහොතේ සිහි ගන්නමු, අවදි කරගනිමු, මෙනෙහි කරමු. මෙත් සිත් සහිත භාවනාව, මෛත්‍රී භාවනාව. මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, මම වෛර නැත්තෙක් වෙම්වා, මාමින්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා.
අනුමෝදන් කරවීමේ අදහසක් ඇතිව සදහැ සිතින් සිදු කරන මේ පින්කමේ ආරම්භ කරගත් පරිදි අද දින 7කට මැදින් කාලය ආරක්ෂා කරන්නට යෙදුණු ඒ දුස්තර මහත්මාණන්ට එතුමාණන්ගේ සාංසාරික දිවිගමන සූපත් කරගන්නට මේ ගෞරවයෙන් සිදු කෙරෙන මහා පින්කම්වල කුණි ශක්තිය ඒකාන්ත ලෙසම හේතු වාසනා වේවා කියන අදහසින් කරණීය මෙත් සූත්‍රය අපි සජ්ජායනා කරමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්ඛෝ උජුච සූජුච ස්වේතෝ චස්ස මුදුවනතිමානි සන්තුස්සකෝච සුබරෝච අපටිච්චෝච සල්ලක්ක බුද්ධි සම්තිප්‍රියෝච නිපකෝච අපගපෝ කුලේසු අනනුගිතෝ නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වාකේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචි පාන භූතත්ති තසා වාතාව අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස දිඨාවායේව අත්තිඨායේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත ඥාති මඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටික සංඥානාඤ්ඤ දුක්ඛ මිච්ඡේය මාතා යථානියං පුත්තං ආයුසායේක පුත්ත ඒවම්පි සබ්බ භූතේසු මාන භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියං ච අසම්බාධං අවේරං තිත්තං චරං නිසින්නෝ වාසයාං යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය වේදං නහිජාතු පුනරේති ඒතේන සච්ච වච්චේන සොත්ති දේවෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ ඒතේන සච්ච වච්චේන හෝතු තේ මංගලං සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්‍රයක්ඛ භූතානං පාපග්ගා නිවාරණං පරිත්තසා
භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකු සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී වස්නවන්ත පින්තුනි ඊ타මත් සදහසිතින් අද මේ ආයතනයේ මේ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නේ මේ ආයතනය හදන්නට සිතුවිල්ලක් හදාගෙන ඒ විදුවෙන් පැවති සියලුම බාධක කම්කටොළු ඉරිහැරයන් එකදු සිතකින්වත් ගණන් නොගෙන තමන්ගේ අරමුණ නිසි විදිහටම සඵල කර ගන්නවා කියන තිරාදිතනින් මේ ආයතනය නිර්මාණය කරලා ඒ ආයතනය පවත්වාගෙන ගිහිල්ලා ඒ ආයතනය තුල ලැබිය යුතු ඉහළම ප්‍රතිඵලය අසරණ අහිංසක සත්වයෙකුගේ ජීවිතයට උපරිම අභේදානය ලබා දෙන්න පුළුවන් පරිසරය හදලා ඒ පවත්වාගෙන යන්න පුළුවන් විදිහේ සැලැස්ම නිසි ලෙස සකසලා මීට දින කිහිපයකට මත්තෙන් මිය පරලොවයන්ට යෙදුණු වෛද්‍යනන්දන මහත්මයා සිහිපත් කරගෙන එතුමානන්ගේ ඒ ශ්‍රී නාමය සිහිපත් කරගෙන ගුණ කදම්බේ සිහිපත් කරගෙන එතුමානන්ට පින් දෙන්නටයි මේ පින්කම සිදුවන්නේ. ඒ අනුව මේ ධර්ම දේශනාමය පින්කම තුල මේ ආගමික වත් පිළිවෙත් සියල්ල සිදු කරලාපත් කරගත්ත සියලු පින්කම් වල පුණ්‍ය ශක්තියක් සෙනෙහසිතින් ආදරයෙන් ගෞරවයෙන් මීට දින 7කට මත්තෙන් කාල යාත්‍රා කරන්නට යෙදුණු වෛද්‍යනන්දන මැතිතුන්ගේ සාංසාරික දිවි ගමන සුවපත් වන්නට මේ සිදු කෙරෙන උදාර පින්කම් වල පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා කවුරුසාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතෙන් සිට අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. මේ ලස්සන පරිසරයේ ගෞරවයෙන් සදහසිතින් ඔබ සූදානම් වෙන ඉලක්කය බණහන එක ඒ කටයුත්තයි දැන් ආරම්භෙන්නේ. ගොඩක් සතුටුයි මේ ස්වාභාවික පරිසරය බොහොම ලස්සන පින්බර පරිසරයක්. තථාගත නැනසට අපේ ජීවිතේ යොමු කරන්නට මෙවන් සුන්දර පරිසරයක් වෙන් කර ගැනීම පිළිබඳ ආයතනාධිපති දොස්තර මහත්මයාණන්ට කාර්ය මණ්ඩලයට මේ වෙනුවෙන් සියලු කටයුතු සිතුවිල්ලක් විදිහට හරි ඉදිරිපත් කරපු මේ කටයුත්ත මේ විදිහට කරගන්නට සහාය සම්බන්ධ වෙන හැම දිනම තාමසිනේ සිහි කරලා මතක් කරලා ඒ හැම දිනාටම පින් සිත් කෙරෙදරිව මේ ධර්ම දේශනා පින්කම අපි දැන් පටන් ගන්නවා. මම බණ කියන ක්‍රමය ටිකක් සාකච්ඡා කරනවා. ගුරුනාත් සමන්‍යයන් කතා කරමු. අද මගේ ධර්ම දේශනාවේ මාතෘකාව ඔබ හොඳටම දන්නවා ඇතැයි මා සිතනවා. එනමුත් මම අවසරයක් ඔබට මතක් කරනවා මේ මාතෘකාව. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. මම අපෝ කියන්නම්. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. දැන් මාත් එක්ක කියමු. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. හයියෙන් කියමු.
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරය. මම මෙහෙම කියන්නේ ඔබ හොඳටම දන්නවා කියලා දැනගෙන. හැබැයි එහෙම දැනගත්තත් ඔළුවේ තියෙන ගොඩක් දේවල් එක්ක දහම් පටයක්, දහම් පාඨයක්, දහම් අදහසක් නිබඳව අපේ ජීවිතේක ගැටෙන්නේ නැති නිසා, ගොඩක් දේවල් පිටින් ඇවිල්ලා ගැටෙන නිසා, දහම බොහෝ වෙලාවට අමතක වෙන නිසා බණ ඉවර වුණාමත් මම ඔබෙන් අහන්න හිතුවා මගේ මාතෘකාව. ඇයි? ඔබ මේ වෙන්කලේ ඔබේ වටිනා පැයක් ඕ අදාළ කාලයක්. ඒම මටත් වටිනවානේ. අපි දෙගොල්ලගේම මේ වටිනා කාලය ඔබටත් මටත් ඵලදායි විදිහට යෙදුනොත් ඒ ගොඩාක් පිං. ඒ නිසා අවම වශයෙන් මාතෘකාව වත් මතකයේ තිබුණොත් ලොකු දෙයක් නේ. ඒ නිසා මොකද්ද මගේ මාතෘකාව? ධම්මෝ හවේ රක්ඛති අපොහයි කියමු. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරය. මම මේ වැඩේ ඉවර වුණාට පස්සේ කෙනෙක්ගෙන් වෙනම අඬ ගහලා නැතිතෝර මොනේ නිකමට වගේ අහලා බලන්නම්. ඒ නිසා මතකයේ තියාගන්න ඕනේ මොකද්ද? මාතෘකාව. මොකද්ද මාතෘකාව? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරය. අපෝකී මාතෘකම ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරය. දැන් මෙතන ඉඳලා ධර්ම දේශනාව අපි ආරම්භ කරමු. මේක ආයතනයක්, රාජ්‍ය ආයතනයක්. ඊටමත් ලස්සන සේවාවක් සිදු කරන ආයතනයක්. මේ සිදු කරන්නේ ධර්ම දේශනාවේ පින්කමක්. එතකොට සියලු දෙනා සහභාගී වෙන පින්කම කියලා කිව්වම ගොඩක් අය ඉන්න පුළුවන් ආයතනයේ සියලු අය. බෞද්ධය ඉන්න පුළුවන්, වෙනත් අය ඉන්න පුළුවන් නේ. මගේ පළවෙනි ප්‍රශ්නේ. මේ ඉන්න සියලු දෙනා බෞද්ධ අය නේද? බෞද්ධ නෑ. නෑ උනාට කමක් නෑ. බෞද්ධයක් බෞද්ධය ඉන්නවා කියලා මම දන්නවා. මට ඕනෙකම තියෙන බෞද්ධ දෙන්නද කියලා දැනගන්න නෙමෙයි. මට දැනගන්න ඕනේ මේ අය බෞද්ධ බව ඉන්න අයගෙන් මේ ඉන්න යම් පිරිසක්. හරි. ඒ නිසා ඔබ බෞද්ධය කියන එක මම පැහැදිලිව පිළිගන්නවා. පළවෙනි ප්‍රශ්නේ එහෙමනම් ඊටු ප්‍රශ්න කොයි වගේ අවුල් වෙන්නේ? තේරෙන්නේ නැද්ද බණහන්න වෙන මිනිස්සු ඉන්නේ නැහැ කියලා. නෑ මට ඒකත් ඕනෙකම නෙමෙයි. මට මෙන්න මෙහෙම එකක් දැනගන්න. බෞද්ධ කියලා කියන්නේ අපිට බෞද්ධයි කියලා කියනවා. ඇයි අපිට බෞද්ධ කියලා කියන්නේ? අපේ මොකේද බෞද්ධ කියලා කියන්නේ? ඔළුවටද? ඇඟටද? මොකේද බෞද්ධ? අපේ මොකද්ද බෞද්ධ? සරලව හිතුවොත් ලකුණු හම්බෙන්නේ නැහැ හරිය උත්තරේ දුන්නට. ලකුණු කැපෙන්නේ නැහැ වැරදුනා කියලා. නිකමට හිතන්න දැන් අපි ඉන්න ඔය ඔක්කොම බෞද්ධ කියලා අපි හිතනවා වෙන අය ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒ අය වුණත් ඒ ආගම මොකක් හරි අපිට ඒ තමන්ගේ ආගම වගේම මේ බෞද්ධයගෙන් අහන්නේ අපි බෞද්ධයි කියලා කියන්නේ අපේ මොකේද? ඔබට හිතේ එක එක ඒවා. හැබැයි ඔබ හිතන ඒවාෙන් දැන් ඔබට කමක් නැහැ. අපි හරියට මේ කල්ප ගන්නයි යන්නේ. බණට ඉස්සෙල්ලා පුංචි කාලයක් ඒ සඳහා වෙන් කරගන්නවා. හැමෝටම හිතෙන ඇති හිත තමයි කියලා. අපේ හිත තමයි බෞද්ධ. ඔළුව ඇඟ වෙන වෙනම අවයව විදිහට තිබුණාට අපිව ක්‍රියාත්මක වෙන්නේ හිතේ. හිත කියන දේ තමයි අපි කරන්නේ. හිතත් එක්කයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ බෞද්ධකම තියෙන්නේ හිතේ තමයි කියලා. හැබැයි සමහර කෙනෙකුට තවත් ඊට එහා ගිය දේවල් හිතෙන්න පුළුවන්. ප්‍රධාන ඉතාමත් බහුතරයක් දිය හැකි උත්තරේ තමයි හිත කියන කාරණාව. හරි. ඔබ අන් අය බෞද්ධයි කියලා කිව්වේ ඒ අයගේ හිතේ තියෙන බෞද්ධකම නම් ඔබ කොහොමද දැනගත්තේ ඒ අයගේ හිත? ඔබට පෙනුණාද ඒ අයගේ හිත බෞද්ධ බව? දැන් අපිට එහෙම පේන්නේ නැහැනේ. අපි කාටවත් පරදත් රූපයේ කෙනෙක් පෙර අයගේ කෙනෙක් වෙන අය ගැන හිතන්න තරම් අපි ගැඹුරු ඥානනයක් අපි අවදි වෙලා නැහැ. අන් අය ගැන ගැඹුරෙන් අපිට දැනගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට පේන සිටි ගොඩක් තියෙනවා. උදේ බුදුන් අඳිනකොට බෞද්ධය ඔක්කොම එකහුව වෙනවා. ඒ නිසා මේ ඉන්න අය බෞද්ධය කියලා අපි දන්නවා. එහෙම නොවන අය බෞද්ධ නොවේ කියලා අපි හිතනවා. අපිට එහෙම හිතක් එනවා.
හිතේ තමයි ඒ කාරණාව තියෙන්නේ. උදේ වැන්ද නිසා අපි හිතුවා ඒ අය ඔක්කොම බෞද්ධ කියලා. වැන්දයි කියලා ක්‍රියාව මොකද්ද? මල් පහන් සකසාගෙන ඇවිල්ලා ප්‍රතිමා වහන්සේ අභේස මල් කියලා පුදල වැඳ පිදුම් කළා. ඒක හැසිරීමක්. එයා බෞද්ධ කියලා අපිට හිතුනේ එයාගේ හැසිරීම පෙනිච්ච නිසා. එහෙමනම් බෞද්ධයි කියලා පේන්නේ හැසිරීමෙන්. හිත කාටවත් පේන්නේ නැහැ. පේන්නේ මොකද්ද අපේ හැසිරීම? පාරේ යම් පිරිසක් යනවා. ඒ අය විශේෂ පළඳනාවක් විදිහට ලොකු තොප්පි ටික විදිමත් තොප්පි ටිකක් දාන් යනවා. ඒ තොප්පි දාන් යන්නේ අර ආගමික අය. ඒ නිසා ඒ සිත අපේ කියනවා මා දකින්නකොට පාරේ යන ඇත්තෝ අපි ඈත සිටිදලම කියනවා ඒ අය ඒ ආගමේ අය. කොහොමද අපි එහෙම කිව්වේ? ඒ අයගේ හිත අපි දැක්කේ නැහැ. අපි දැක්ක ඒ අය පළඳනාවක් කරලා තියෙනවා. හිස පළඳනාවක්. ඒ හිස පළඳනාවල් කරන්නේ ඒ ආගමික අය. ඒ නිසා අපි හිතුවා ඒ අය ඒ ආගමේ කියලා. යම් කෙනෙකුගේ ආගම ගැන සිතුවිල්ලක් අපිට හැදෙන්නේ හැසිරීම. ඒ නිසා අපි බෞද්ධයි කියලා කියන්නේ හරි, අපි ආගමිකයි කියලා කියන්නේ හරි අපේ හැසිරීම දෙස බලලා. ඒ නිසා හැසිරීම තමයි අපිව තීන්දුව කරන්නේ අපේ ආගම ප්‍රකාශ කරන්න. හැබැයි ආගම බව ප්‍රකාශ කරන්න හැසිරීම තීන්දුව කරන්න හිත බලපානවා. හිත තමයි එහෙම කියන්නේ. මල් ටික කඩන්න. බුදු පිළිමේ ප්‍රතිමා වහන්සේ ළඟ අතුපතු ගාන්න. මල් ටික ගිහිල්ලා පූජා කරන්න. ගාථා කියලා වඳින්න. මේ ගාථා ටික කියන්න. මේ ඔක්කොම අපිට තීන්දුව කරවන්නේ අපේ හිත. හිත තමයි අපි මේ හැසිරීම ටික නිර්මාණය කරෙන්නේ. ඒ හැසිරීම ටික නිසි විදියට සැකසෙන්නේ හිත තමයි. එතකොට හිත අපිව හසුරවනවා අපේ ඇඟ මෙහෙवला. ඒ නිසා කෙනෙකුගේ ආගම තීන්දුව වෙන්නේ හැසිරීමෙන්. දැන් අපිට පොදුවේ ආගමක් තියෙනවා. ඒ ආගම අපි බුද්ධ ආගම කියලා හරි තම තමන්ගේ මොකක් හරි ආගම අපි විශ්වාස කරනවා පිළිගන්නවා. ඒ අනුව අපි ආගමිකයි. ආගමික නිසා දෛනික ජීවිතයක් අපිට තියෙන උදේ ඉඳලා රැ වෙනකම්. මම දැන් ඔබත් එක්ක කතා කරන්න යන්නේ ඒ කොටස. අපි ආගමිකයි. අපිට ආගමික හැසිරීම තියෙනවා. දෛනික ජීවිතයේ උදේ ඉඳලා රැ වෙනකම් අපට ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතයෙන් යම් කොටසක් ආගමික වැඩ තියෙනවා. යම් කොටසක් ආගමික නොවන වැඩ තියෙනවා. එහෙමනම් ප්‍රකටයි අපේ ජීවිතේ කොටස් දෙකක් අපිට නම් කරගන්න පුළුවන්. එක කොටසක් ආගමික නොවන හැසිරීම තියෙනවා. තව කොටසක් ආගමික වන හැසිරීම තියෙනවා. කොටස් දෙකක් අපිට තියෙනවා. එක ආගමික නොවන හැසිරීම. දෙක ආගමික වන හැසිරීම. දැන් ඔබට පැහැදිලිනේ අපේ ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතය තුළ ආගම කියලා එකක් අපේ ඇතුලේ තියෙනවා. ඒ ආගම අපව ජීවිතේ ජීවත් කරනවා. ජීවත් කරද්දී හැසිරීම් වර්ග දෙකක් අපට තියෙනවා. එකක් ආගමික නොවන හැසිරීම, දෙක ආගමික වන හැසිරීම. දැන් උදේ ඉඳලා ගන්න එකල බලමු. අපේ ජීවිතේ උදේ ඉඳලා රැ වෙනකන් හැසිරීම් 100ක් තියෙනවා නම් ඔය හැසිරීම් 100න් ආගමික හැසිරීම් කීයක් තියෙනවද? ආගමික නොවන හැසිරීම් කීයක් තියෙනවද කියලා ඔබ ගැන තක්සේරුවකට එන්න. විනය නෙමෙයි මං අහන්නේ ඔබේ. ඔබට ජීවිතය පිළිබඳ පොඩි තක්සේරුවකට යන්න අවස්ථාවක් තියෙන්නේ. උදේ නැගිට මොහොතේ ඉඳලා අද නිින්දට නොගොස් නිදිහනේ ඉන්නත් එක් කාලයේදී ඔබේ ජීවන හැසිරීම් වලින් ආගමික වන හැසිරීම් කොච්චරක් තියෙනවද? ආගමික නොවන හැසිරීම් කොච්චරක් තියෙනවද? සමස්ත හැසිරීම් 100ක් නම් කියන්න පුළුවන් වෙයිද? 100ට ගානක් මම හොයන්නේ. ඔබේ ජීවිතේ ආගමික හැසිරීම් 100ට කීයක් විතර ඇද්ද? ආගමික නොවන හැසිරීම් 100ට කීයක් විතර ඇද්ද කියලා. මේ දුර නිසා ප්‍රශ්න කරගන්න අමාරු වෙයි. සරලව නිකමට උපකල්පනය කරමු අපි. පොදුවේ ඔක්කොගේම ආගමික හැසිරීම් කොච්චරක් විතර තියෙද කියලා. හරි. ඊට වඩා ලේසි මෙහෙම කිව්වොත්. කොහොමද ආගමික නොවන හැසිරීම් වැඩිනේ අපේ.
ආගමික වනහැසිරීම අඩුයිනේ අපේ. ඒ නිසා අපි ආගමික නොවන හැසිරීම ලියාගත්තොත් එකහු කරොත් ටිකක් වෙලා යනවා. අපි එකහු කරමු බලන්න ඔබට ඔබේ ගේ ඇතුලේ තියෙන ආගමික හැසිරීම කියන්නේ මොනවද කියලා. මතක තියෙයිද? එහෙම එකින් එක එකහු කරගන්න පුළුවන් වෙයිද? හිතන්න බලන්න පොඩි විමසීමක් ඔබ ඔබේ හිත ඇතුළට ගිහිල්ලා නැගිට මොහොතේ ඉඳලා උදේ නැගිටලා මෙන්න මේ වාටික ආගමික නෙවෙයි මෙන්න මේ කොටස ආගමිකයි මේකත් ආගමිකයි මේ කොටස් ටික ආගමිකයි දවසේ හැන්දෑව රැ රාත්‍රිය මෙන්න මේ ටික ආගමිකයි කියලා හැසිරීම් ටිකක් තියෙනවනේ ආගමිකයි කියලා. හරි ඒකත් වෙන් කරගන්න. ආගමික නෝනේව ගොඩාක් දැන් තියෙනවනේ. ඔය දෙක කොහොම තියෙද්දෙන්කෝ. ඔය ඔක්කොම ඔබේනේ. ඔබේ හැසිරීම් 100ක් තියෙනවා. ආගමික නෝන හැසිරීම් ගොඩක් තියෙනවා. ආගමික වන හැසිරීම් යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ දෙකම ඔබේ ජීවිතේනේ. හරි. දැන් මේ සියල්ලම එකතු කරගත්තාම 100 වෙනවනේ. ඒකේ යම් ප්‍රමාණයක් ඔබම තක්සේරු කරගන්න මෙච්චරක් විතර ආගමික නොවන ඒවා කියනවා. මෙන්න මෙච්චරක් විතර ආගමික වන ඒවා කියනවා කියලා වෙන් කරගන්නකෝ. ඒ දැන් ආගමිකයි ලක්ෂ්මන් මහතා මට ඒකක් කියන්නේ ආගමික වනවා කියලා හිතෙන හැසිරීම් ටික බලන්න. මෙන්න මේ ටික ඒක එකතු කරගන්න. 100න් මෙන්න මෙච්චරක් ආගමික වන හැසිරීම් තියෙනවා කියලා හිතන්න ඔබ ගාව. දැන් ඔබ ගාව ගාන තියෙනවා. එමිරේට්ස් සමාගම ගුවන් සමාගම ලංකාවේ ගුවන් සමාගම මිලදීගත එයා ලංකා ගුවන් සමාගම බඳුකරයක් යටතේ මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා. එහෙම ලංකාවේ සිද්ධි ඕනේ තරම් තියෙනවා. මම එක සිද්ධියක් ගන්න. එමිරේට්ස් සමාගම ලංකාවේ යා ලංකා ගුවන් සමාගම මිලදීගත්තා අවුරුදු කිහිපයකට බඳුකරයක් යටතේ. ලංකා රජය එමිරේට්ස් සමාගමට මේ බඳුකරයෙන් 149ක් මිලදී ගන්න අවස්ථාව දුන්නා. 51ක් තියාගත්තා. යමක අයිතිය තහවුරු කරන්න භාගයට වඩා එකක් තියාගන්න. ඒ නිසා තමයි එමිරේට්ස් සමාගමට 49ක් දෙන්නේ. ලංකා රජය තියාගත්තා 51ක්. කළමනාකරණේ 49ක් දුන්නේ එමිරේට්ස් වලට. ඇයි? නෛතික සාධකයක් අයිතිය තහවුරු කරන්න භාගයට වඩා වැඩි එකක්වත් තියන්න ඕනේ කියලා. ඒක තමයි නීතිය. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ කලසේ ඉන්නේ. යමක අයිතිය තහවුරු කරන්න භාගයට වඩා එකක්වත් තියාගන්න ඕනේ නම් ඔබ බෞද්ධයි කියලා කියන්නේ බෞද්ධ ආගමික අයිතිය තහවුරු කරගන්න ඔබේ හැසිරීම් වලින් අවම වශයෙන් 100 කීයක්වත් තියාගන්න ඕනේ. අවම වශයෙන් 51ක් තියාගන්න ඕනේ. දැන් ඔබ අඩු කරන්න ඒ 51කින් ඔබ ගාව තියෙන ආගමික 100 ප්‍රමාණය. එතකොට ගාණක් එනවා ඔබ බෞද්ධයි කියලා වෙන්න නෙමෙයි බෞද්ධයි කියලා කියාගන්න ඕනේ කියන සංඛ්‍යාව. ඉංගයි. පැහැදිලිනේ භාගයක් තිබුණේ නැහැ. භාගයට අඩු වෙන්නේ තිබුණේ. එවනම් ඒ අඩු ප්‍රමාණය 51කින් අඩු කරගත්තාම යම් අංකයක් එනවා. ඒ අංකය පියව ගත්තොත් විතරයි ඔබ බෞද්ධයෙක් වෙන්නේ. හැසිරීම් ඔබ ලොකු ප්‍රමාණයක් අඩුයි. ආගමික. ඒ ආගමික හැසිරීම් ප්‍රමාණය හදාගන්න නම් මේ තියෙන ප්‍රමාණය හදාගන්න දැන් වයස දක්වා කාලය ගියා. දැන් 50යි 45යි 60යි 30යි ආදී විදියට. 45ට මෙච්චර නම් 45ට හදාගත්ත 100 ප්‍රමාණය මෙච්චර නම් ඒක දෙගුණ කරගන්න තව අවුරුදු 45ක් යන්නේ. එච්චර ජීවත් වෙන්නේ නැහැනේ. එහෙනම් මැරෙන්න වෙන්නේ බෞද්ධයෙක් විදිහට නෙමෙයිනේ.
අර මරණ දැන්වීමේ නිවන් සුව ලැබේවා කියලා වගේ කාරණා අදාළ වෙන්නෙම නෑනේ. ඒ බෞද්ධයෙක්වත් වෙලා නෑනේ. ඒවලු හැසිරීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා පේනවද? අපි ජීවත් වෙලා තියෙනවා. හැබැයි තාම අපිට බෞද්ධයෙක් වෙන්න නම් බැරි වෙලා තියෙනවා. මම මේ කාරණාව විශ්මතු කළේ මහා අපරාධයක් අපි වින් කරගන්න. මොකද්ද? දවසේ අපි ඔක්කොටම පැය 24ක් ඉමි. බස් එකේදී එහෙම නැත්නම් කාර්යාලය වෙලාවේදී සහ වෙනත් වැඩවල වෙනත් අවස්ථාවන් වලදී නිදාගත්ත කාලය අපහැරලා රැය වෙනකන් විතරක් නිදාගත්ත කාලය පැය 8ක් කියලා හිතුවොත් 24න් 3න් එකක් නිදි. අපිට 3න් 2යි ඉතුරු වෙන්නේ. ඔය 3න් දෙක කාලය අපි ජීවිතේ විදිහට සක්සේරු කරගත්තොත් ඒකෙන් බෞද්ධ හැසිරීම විදිහට අපි කරපු ප්‍රමාණය ඊටම සරල ප්‍රමාණයක්. 100ට ගණනය කරලා හදලා මේක බලාගත්තොත් ඊටම සරල චූටි අගයක් වෙයි. හැබැයි කොරෝනා ආවත් නාවත් 65 වෙද්දී අපි මැරෙනවනේ. ඕන 80ක් ඉඳීනේ. එතනින් හට ඉවරයිනේ. අපි 80ක් හිටියයි කියලා කිව්වොත් 80න් 3න් එකක්ම නිදිනේ. අවුරුදු 26 27ක් විතර අපි නිදිනේ. එතකොට 53ක් විතරනේ අපි අවදියෙන් ඉඳලා තියෙන 4-5ක්නේ. 56ක් විතරනේ. එතකොට ඔය 56නේ අපේ ජීවිතේ. ඒකෙන් පැය 8ක්නේ අපි වැඩ කළේ. ඔය වැඩ කරපු පැය 8 මම දැන් මගේ මාතෘකාවට ගන්න යන්නේ. ඔබ දැකලා ඇති ටීවී එකේ වෙළඳ දැන්වීමක් යනවා. අපේ අයියා 5ට ඕෆ් වෙලා 3ට ගෙදර එනවා කියලා. කාලකන්ණි channel වල මෙහෙම ඕනි තරම් දේවල් කියන්නේ ඉඳ දීලා තියෙනවා. ආයතනයක මොකක් හරි වෙළඳ දැන්වීමක් ප්‍රොමෝට් කරන්න දාපු වෙළඳ දැන්වීමක්. චූටි දරුවෙක් කියනවා අපේ අයියා 5ට ඕෆ් වෙලා 3ට ගෙදර එනවා කියලා. මම කියන්නේ ඒ පුතාවත් ඒ channel එකවත් අවුල් නෙමෙයි. මේ ආයතනෙ එහෙම නැද්ද? ලංකාවේ රාජ්‍ය ආයතන වල එහෙම නැද්ද? ලංකාවේ පුද්ගලික ආයතන වල එහෙම නැද්ද? 5ට ඕෆ් වෙලා 2ට ගෙදර යනයි. මේක හොරකමක් නෙමෙයිද? මේක නොකරන ආගමික නෙමෙයිද? මම උදේ සිල් ගන්නවා, පන්සිල් ගන්නවා, අන් අයගේ වස්තු සන්තකයේ දීපල මා සුරක්ෂිත කරමි, හොරකම් නොකරමි, නොගනිමි කියලා අන් අයගේ අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. රාජ්‍ය කාලයේ නෙමෙයිද මම මේ හොරකම් කරගත්තේ? රාජ්‍යය මට දීලා තියෙන සේවා කාලයේ නෙමෙයිද මම මේ හොරකම් කළේ? මම ඔබ වර්ධකමින් කරන්න යනව නෙවෙයි. සමස්ත රටේ මෙහෙමයි. මම බස් එකක දවසක් යද්දි මම බස් එකේ යන්නේ. බස් එකේ යද්දි දවසක් ඒ ගම්මානේ අම්මගේ ගේ ගමේ කෙළවරේ තියෙන බස් එක පටන් ගන්න තැන. අම්මා එතනින් බස් එකේ නැග්ගා. මම ඊට පොඩ්ඩක් මෙහෙම බස් එකේ නැග්ගේ. අම්මා ඉඳගෙන හිටියේ සීට් එකේ දුව මගින් නගිනවා කියලා ඒ සීට් එක ඉතුරු කරගත්තා. වෙනත් අය නැග්ගා ඒ සීට් එක දුව නගිනවා කියලා තියාගත්තා. අම්මා අම්මට ටිකට් එක ගත්තා මගෙන්. මා ඒක හොඳටම දැක්කා. මා ඉදිරි ළඟම තිබිච්ච සීට් එකේ නිසා. දුව බස් එකට නගිනකොට බස් එකේ ගොඩක් සෙනග. අම්මා තියාගෙන හිටියේ සීට් එකේ දුව ඉඳගත්තා. බස් එකේ ගොඩක් සෙනග පිරෙලා නිසා මේ දුව ඉඳගෙන හිටියේ සීට් එකේ කොන්දොස්තරට පේන්නේ නැහැ. ලොකු සෙනගක් බස් එකේ හිටිය නිසා. දුව පර්ස් එකෙන් සල්ලි අරගෙන ටිකට් එක ගන්න යනකොට සෙනග අතරේ අම්මා දුව පොලිත්තනවා. තව පොඩ්ඩක් දුරකින් බහින්න තියෙන්නේ. ටිකට් එක ගන්න ඕනේ නෑ කියලා. අම්මා නෙමෙයිද දුව හොරෙක් කරන්න යන්නේ අර නැගපු තැන ඉඳලා බහින තැනට යනකම් හොරෙක් කරවන්න නෙමෙයිද මේ අම්මා පොලිත්තන්නේ? බස් එකේ අදාළ ගමන් වාරයට මුදල් ගැනීම අපේ වගකීමක්නේ. එහෙම නොකරනම් අපි හොරෙක් විදිහට බහින්න වෙන්නේ. පන්සිල් අරගෙන ඇවිල්ලා බුදුන් වැඳලා පොළට යන බස් එකට නැගලා බස් එකෙන් බහින්න වෙන්නේ හොරෙක් නම්. හොරෙක් විදිහට නම් ඊතුරු ජීවන හැසිරීම ගැන අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙනවද? මම ආදරේ ඔබත් එක්ක මේ සංවාදයේ ඉඳන්නේ
බුදුහාමුදුරුවෝ අපට උගන්වනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. මොකද මාතෘකාව? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. මාතෘකාව පැහැදිලිනේ. ඔක හරිය සරල තේරුමක් තියෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. සිංහල තේරුම ධර්මය දරන්නා ධර්මයෙන් ආරක්ෂා කිරීම. තේරුම ධර්මය දරන්නා ධර්මයෙන් ආරක්ෂා කිරීම. කියමු සිංහල තේරුම ධර්මය දරන්නා ධර්මයෙන් ආරක්ෂා කිරීම. අයියේ කියමු ධර්මය දරන්නා ධර්මයෙන් ආරක්ෂා කිරීම. බුදුහාමුදුරන්ගේ මේ ඉගැන්වීම මේ සූත්‍රය අපි පුංචියට විස්තර කරගමු. ජීවිතයට බද්ධ කරගන්න. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. තේරුම ධර්මය දරන්නා ධර්මයෙන් ආරක්ෂා කිරීම. ධර්මය කියලා කියන්නේ මොකේද? ධර්මයේ කියන යෙදුම් තුනක් අපේ දෛනික ජීවිතේට ගොඩක් ගුරුයි. සබා දහම, ආචාර දහම, ගුණ දහම. දහම කියන යෙදුම් අපිට ගොඩාක් සමීපයි. ගෙදෙට්ට අපේ ගෙදෙට්ට පිටින් කෙනෙක් ඇවිල්ලා කෙලින්ම ගෙට ඇතුල් වෙන්නේ නැහැ. දොරට තට්ටු කරනවා. කවුද ගෙදර කියලා අහලා. ඒ ගුණධර්ම අපි ගාව තියෙනවා. තව පොඩ්ඩකින් වහින්නත් පුළුවන්. මේ පැත්තට මේ වහින කාලේ සබාදහම එහෙම ක්‍රියාත්මක නුනොත් අපට හරි අමාරුයි. දරුවෝ පාසල් යද්දී දරුවෝ ගෙදරින් පිටත් වෙනකොට වයෝවෘද්ධ අම්මා තාත්තා ළඟට ගිහිල්ලා අනේ අම්මේ මම මෙහි යනවා, අමේ තාත්තා මම වැඩට යනවා කියලා අම්මා ළඟ තාත්තා ගාව දන ගහලා වදිනකොට අම්මා අපිට කිරි පෝකු ඒ ණය අම්මගේ අතින් නිදහස් වෙනවා, අතෑරෙනවා. ඇයි? මම හදපු මේ දරුවෝ ගුණවත් ජීවත් වෙනවනේ කියලා. ඒ ගුණධර්ම අප ගාව තියෙනවා. ඒවා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ජීවත් වෙන්න බෑ. එහෙම නැති ඇති. මෙතන ධර්මයේ කියලා කියන්නේ ඒකද නෙමෙයි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මය කියලා කියන්නේ මේ ලෝක ස්වභාවය පිළිබඳ ස්වාභාවික සංසිද්ධි සමුදායක් ඊටමත් පිළිවෙලකට ක්‍රමවත්ව තථාගත මුවින් දේශනා වුණා. ඒ තථාගත මුවින් දේශනා වුණු සියලු දේවල් අපි ධර්මය කියලා කියනවා. එතකොට අද මගේ මාතෘකාවේ ධර්මය කියලා කියන්නේ තථාගතයන්න් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් වලට අපි කියනවා සද්ධර්මය කියලා. මොකද්ද අපි ඒකට කියන්නේ? සද්ධර්මය කියලා. ඒ ධර්මයේ තමයි මෙතන කතා වෙන්නේ. තථාගතයන් වහන්සේ අපිට කොච්චර බණ කියලා කියනවද? ත්‍රිපිටකයේ අන්තර්ගත සියලුම දේශනාවන්. බුදුහාමුදුරෝ දේශනා කරපු සියලුම දේශනාව තියෙන පොත් තුනක් තියෙනවා. ඒ පොත් තුනටම එක නමක් අපි කියනවා. ඒ නම තමයි ත්‍රිපිටකය. මොකක්ද ඒකේ නම? ත්‍රිපිටකය කියලා එකට කියනවා. එහෙනම් පිටක තුනක් තියෙනවා. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මේ පිටක තුනටම තමයි පොදු නමක් කියන්නේ ත්‍රිපිටකය කියලා. අල් කුරානයේ මුස්ලිම් අයගේ, බයිබලයේ ක්‍රිස්තියානි අයගේ ආගමික ග්‍රන්ථයක්. අපට තියෙන ආගමික ග්‍රන්ථයන් ටික තථාගතයන්ගේ දේශනාවන් තියෙනවා ත්‍රිපිටකයේ. මොකේද තියෙන්නේ? ත්‍රිපිටකයේ. විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය. මේ පිටක තුනේ තමයි සිරිසත් ධර්මයේ අන්තර්ගත කරලා තියෙන්නේ, ලියලා තියෙන්නේ. අන්නේ සියලුම දේට කියනවා සද්ධර්මය කියලා. ධම්මෝ කියලා කියන්නේ අන්න ඒකට. ධර්මය කියලා කියන්නේ අන්න ඒකට. මොකේද ධම්ම කියලා කියන්නේ? ත්‍රිපිටකයේ අන්තර්ගත තථාගතයන්න් වහන්සේගේ සියලු දේශනාවන් අපි ධර්මය කියලා සැලකනවා. දැන් අපි ධර්මය කියන වචනේ තේරුම් ගන්නවා. ධම්මෝ කියලා කියන්නේ ධර්මය. ධර්මය දරන්න. දෙවෙනි සිංහල තේරුමේ දෙවෙනි පදය දරන්න. ධර්මය කියන එක අපි දැන් දන්නවා. දෙවෙනි පදේ දරන්න. ධර්මය දරන්න. දරනවා කියලා කියන්නේ මොකක්ද? අපිට හොඳට ගුරුයි දරනුව කියන එක. දරනුව කියලා කියන්නේ උයා පිහා ගන්න හට්ටියක් මුට්ටියක්
පෙරලෙන්නේ නැති වෙන්න කලයක් වතුර එකක් වෙන්න පුළුවන්. පෙරලෙන්නේ නැති වෙන්න අපි කියනවා ආධාරකයක්. ඒ ආධාරකයට අපි කියනවා දරණුව කියලා. යමක් දරන්නේ වේද හේ දරණු වේ. දරණුව පිළිබඳ විස්තර වෙන්නේ එහෙමයි. යමක් දරන්නේ වේද හේ දරණු වේ කියලා කියන්නේ. දරණුවකින් කරන්නේ යමක් දරාගෙන ඉන්න එක. අද මගේ මාතෘකාවේ දෙවනි පදය දරන්නා. දරන්නා කියලා කියන්නේ දරණුවට කියන පදේ තමයි දරනවා කියලා කියන්නේ. මෙතන ජීවගත පුද්ගලයේ පිළිබඳ කියවෙන අදහසක්. ධර්මය දරන්නා. අපිට ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒකට කියනවා පංචේන්ද්‍රයන් කියලා. ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ත්‍රිපිටකයේ අන්තර්ගත සද්ධර්මය විවිධ විදිහට අපට සම්ප්‍රේෂණය වෙනවා. ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන්, තොරණ ගහපු තැන, මිනිය වල්ලන තැන, පාන්සිකුලේ දෙන තැන, දන්සැල දෙන තැන, මේ හැම තැනකදීම අපට බණපදයක් ඇහෙන්න තියෙනවා. ඒක භාග්‍යයක්. එහෙම නැති ඕනෑ තරම් තියෙනවා ලෝකේ. ලංකාවේ යකින් වටිනවා. ධර්මයේ පිළිබඳ ඇහෙන්න අවස්ථා ගොඩක් තියෙනවා. කන් ඇත්තෝ නාසය මේ ඉන්ද්‍රියන් නැත්තන්ට අවකාශය තියෙනවා ඒ ශ්‍රවණය කරන්නට. නිවන් ලබන්න නම් ශ්‍රුතමය ඥානෙ අහලා තේරුම් කර ගැනීමේ ඥානය තිබිය යුතුමයි. එහෙනම් කන කියලා කියන්නේ අතිශය වැදගත් සිරිසත් ධර්මයට අනුගතව අහලා ජීවිතය හදාගන්න. කන් නැතුව උපදින අය ඉන්නවා. ඇහෙන්නේ නැති අය මේ ලෝකේ ඕනි තරම් ඉන්නවා. ඒක සසරේ මොකක් හරි හේතුවක්. අද අපි අපිට ඒ බව නොතේරුණට මේ ඇහෙන එක තරම් භාග්යක් අපිට නැහැ තවත්. මේ ඔක්කොම sannivedanaya වෙන්නේ ඒ ඇහිච්ච නිසා. ඒ නිසා ඇහෙනවා කියන කාරණාව බුදුදහමේ ඉතාමත් ඉහළ වටිනාකමක් තියෙන එකක්. ඒ නිසා ඇහෙන එක අතිශය වටිනවා. මේ ඉන්ද්‍රිය නොකගේ මේ වැඩේ කරනවා. පේනවා, දකින්නවා, බලනවා, අහනවා මේ ආදි විදියට. මේ සිරි සද්ධර්මයේ තුන් පිටකේම තියෙන ඒ වැන් කවුරු හරි කොතන ඉඳලා හරි කියන දේවල් අහලා බලලා දැකලා කියවලා අපි යම් ප්‍රමාණයක් ජීවිතේ රඳවා ගත්තොත් ඒ රඳවා ගන්න ප්‍රමාණයට කියනවා දරනවා කියලා. අහන ප්‍රමාණය නෙවෙයි, දකින්න ප්‍රමාණය නෙවෙයි, කියවන ප්‍රමාණය නෙවෙයි. දරනවා කියලා කියන්නේ ඒ අහපු ටිකෙන්, කියවපු ටිකෙන්, බලපු ටිකෙන්, ඇහිච්ච ටිකෙන් අපි ළඟ රඳවාගත්ත ටික තමයි දරන්නේ. අහපු ඔක්කොම නෙමෙයි. එදා දරනවා කියන විශේෂයි. ඒක හොඳට තේරුම් කරගන්න. අපි අහපු ප්‍රමාණය එකව කරොත් කොච්චරක් ඇද්ද? හැබැයි ඔක්කොම අපි දරලා නැහැ. සරල උදාහරණයක් ඒක පැහැදිලි කරන්න. එදා සෙනසුරාදා තාත්තා වැඩට ගියේ නෑ. පත්තර කරුගෙද පත්තරේ ගෙනල්ලා දුන්නා. තාත්තා උදේ පුදුම් ඇඳලා කෑම කාලා ඉස්සරහ සාලේට ආව පත්තරේ බලන්න. තාත්තා පත්තරේ බල ඉන්නවා. ගෙදර පුංචි ළමයා පොඩි පුතා එදා උදේ මූණකට හොදලා කෑම කාලේ එළියට දුවගෙන එනවා. වත්තේ ගස්වල මල් පිපිලා සමනලේ නැවිලා මේ මල් වල රොන් ගන්න. පුංචි දරුවා සමනලයට ආසාවෙන් සමනලය අල්ලන්න දුවගෙන යනවා. තාත්තට ඇහෙනවා අඩිසත්තේ පුතා දුවන. පත්තරේ පාත් කරලා බලපුවම සමනලු අල්ලන්න මල් ගස් ළඟට පුතා දුවගෙන යනවා. තාත්තට මතක් වෙනවා මං මේ පන්සිල් ගත්තා. හිංසාවෙන් වළකන්න ජීවිතයේ අදිෂ්ඨාන කරගත්තු සිතුවිල්ලක් පළවෙනි සිල්පදයෙන් මං ගත්තා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අන් අයගේ ජීවිත සුරක්ෂිත කරන්නට විතරක් නෙමෙයි ඔහුගේ පැවැත්ම සුවපත් කරන්නට අවශ්‍ය කරන සියල්ල මම කැප කරනවා කියන අධිකණින් ඒගත් සිල්පදයේ තාත්තට මතක් වෙනවා. පුතා ගිහිල්ලා සමනලේ කැල්ලුවොත් සමනලයට හිංසාවක් වෙනවා. සමනලයට කටුවල තියෙන රේණු අතේ ගෑවුනොත් සමනලයට පියාඹන්න බැරි වෙලා බැලන්ස් එක නැති වෙලා උන්ට හිංසාවක් වෙන්න පුළුවන්. ඒ නිසා තාත්තා පුතා විගත් හාහත්තේ සමනලු අල්ලන්න එපා කියලා පුතාව නවත ගන්නවා.
ඇයි එහෙම කරේ? තාත්තා පන්සලේදී සිල් ගත්ත දවසේ, ඒ වගේම පන්සලේ දහම් පාසල් ගිය කාලේ තොරණ ගහපු තැන, දන්සල දීපු තැන සමාදන් වෙච්ච සිල්පදේ පාණාතිපාතා ඇහිලා තිබුණා. තාත්තා ඒක දැන් දරලා තියෙනවා. ඒ නිසා අන් අයට හිංසාවක්, පීඩාවක්, ඝාතනය දක්වා කිසිදු වද වේදනාවක් තාත්තා පමුණවන්නේ නැහැ. මේ සිද්ධිය දැක කළොත්, තාත්තාගේ දැසට පෙනිදි වුණොත් තාත්තට හිතෙනවා මගේ පළවෙනි සිල්පදේ බිඳිනවා තමයි කියලා. ඒ නිසා තාත්තා විනාඩි පුතා වෙතින් නවත්ත ගන්නවා. අන්න ඒකටයි කියන්නේ දරනවා කියලා. ඒ සිල්පදේ ගන්න වෙලේ කොච්චර බණ කියන්නේ නැද්ද? ඒව ඔක්කොම තිබිලා නැහැ. හැබැයි පළවෙනි සිල්පදේ තිබුණා. ඒ අදාළ තැනට ඇඟේ තිබිලා භාවිතයට එන්නේ ගොඩක් අහලා අහපු ටිකෙන් රැඳිච්ච ටික නිසා. ඒ රැඳිච්ච ටිකට කියනවා දරනවා කියලා. දැන් දෙවෙනි පදයේ දරනවා කියන එක තේරෙන්නේ නැති කියලා හිතනවා. තුන්වෙනි පදයේ ධර්මය දරන්නා, ධර්මයෙන් ආරක්ෂා කෙරේ. අවසාන පද දෙක. ධර්මයෙන් ආරක්ෂා කෙරේ. ධර්මයෙන් කියලා කියන තැන අපි මුලින් කතා කරා ධර්මය, මෙතන ධර්මයෙන්. මෙතන ධර්මයෙන් කියන පදේ අදහස බුදුහාමුදුරන්ගේ ස්වාසුදාසක ධර්මස්කන්ධයෙන් නෙමෙයි මාව ආරක්ෂා වෙන්නේ. මම අහලා බලලා කියවලා අර සියල්ලකින්ම මම ජීවිතයට අරගෙන ඒක භාවිතයට දාගත්ත ටිකෙනුයි මාව ආරක්ෂා වෙන්නේ. අන්නේ භාවිතයට දාන කොටස තමයි මේ ධර්මයෙන් කියලා කියන්නේ. එන්දා මම දරාගෙන ඉඳලා ජීවිත අභ්‍යාසයකට ගන්න යම් ධර්ම කොටසක් තියෙනවා නම් ඒ ටිකෙන් නිත්‍ය ලෙසම අපේ ජීවිතේ මෙලවත් ආරක්ෂා වෙනවා, පරලොවත් ආරක්ෂා වෙනවා. දවසක් මම පන්සලේ ඉන්නකොට ඇහැලියගොඩ තරුණ ළමේ මාරු හොයාගෙන ඇවිල්ලා, අනේ හාමුදුරනේ මම පරිසර අමාත්‍යාංශයේ වැඩ කරන්නේ, මෙන්න මෙහෙම සිද්ධි ටිකක් ඇතුල් වෙන්න ගිහිල්ලා මගේ O level certificate එක තිබුණේ නැහැ. ඇයි මම O level fail? නමුත් රැකියාවට ගන්න 6 තියෙන්න ඕනේ. ලක්ෂ එකමාරක් දුන්නාම මට 6.3ක් පාස් සහතිකයක් දෙන්නම් කියලා කිව්වා. මම ඒ මුදල දුන්නේ මට සහතිකය ලැබුණා. ඒ නිසා මට රැකියාව ලැබුණා වගේ මම දැන් අවුරුදු 6ක් වැඩ කරා ස්ථීර සේවකයෙක්. මොකද්ද කරුමකට මගේ ෆයිල් චෙක් කරලා රාජ්‍යත් එක්ක ඒ රාජ්‍ය ආයතනත් එක්ක අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක බලපුවම මගේ ඇත්ත ප්‍රතිඵලය හඳුනාගෙන මේ බොරු එකක් කියලා සනාථ වුණා. මට ඒක පිළිගන්න වුණා. මට රජයේ රැකියාවෙන් මාව අයින් කළා. දැන් මට රැකියාව නැහැ. රැකියාව නැති එක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ ආමුදුනේ. අවුරුදු 6ම ගත්ත පඩිය මට ගෙවන්න කියලා දැන් චක්‍රලේඛ නැගලා තියෙනවා. මට ගෙවා ගන්න සල්ලි නැහැ ආමුදුනේ. මේක ධම්මෝ හවේරක්කති ධම්මචාරී. ධර්මය දරන්නා, ධර්මයෙන් ආරක්ෂා කෙරේ. අපේ ජීවිත දෙකක් තියෙනවා, මෙලව ජීවිතයයි සසර ජීවිතයයි. වැරදි කළොත් සසර අපායේමයි. ඒක බේරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. බේරෙන්නේ හැකි එකම තැන කියන්නේ ධර්මයේ විතරමයි. මෙලවත් අපි අසරණ වෙනවා, මෙලවත් අපිට ආරක්ෂාවක් නැති වෙනවා, සසරත් ආරක්ෂාවක් නැති වෙනවා. අදාළ ධර්මයෙන් පිටපැන්නොත්. ඒ නිසා අර උපදේශකෙක් නිසා මම ඒක අහන් හිටියට මට උත්තර දෙන්න පරිසරයක් තිබුණේ නැහැ. ඒ වකට පරිසර ඇමති මා හිතවත් නිසා මගේ සහායක් ගන්නයි යාවේ. ඒ මොරකමට මට සහාය දෙන්න බෑ. එහෙම සහාය හොයන්නේ ඕනි තරම් නේද රාජ්‍යවිලා. බුද්ධ ධර්මයේ උගන්වන මේ හැම ධර්ම කාරණාවක්ම අපිව ආරක්ෂා කරන්න තියෙනවා. අපිව අපායෙන් බේරන්න තියෙන්නේ.
අපිව ආර්ය මාර්ගයට තල්ලු කරන්න තියෙන්නේ. ආර්ය මාර්ගයෙන් කෙමෙන් ඔසවන්නයි තියෙන්නේ. එහෙම තියෙන මේ සීපත් ධර්මය අද අපි වැළඳ ගන්නා ක්‍රමයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි අද මම කතා කරන්න ඕනේ කොහොමද? ඔබ රාජ්‍ය ආයතනයේ නිලධාරියෙක්. රාජ්‍ය ආයතනයක රැකියා කරන අය. ඔබට මේ මහා භාග්‍ය ලැබිලා තියෙනවා. හොඳින් ආයතනයක තමන්ගේ සේවා කාලය සපයන්න. ඊට අදාළ වැටුපක් ලබනවා. මේ දවස්වල මම අපේ ගම්මානේ රාජ්‍ය නොවන ආයතනවල රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල රැකියා නොකරන අයට ඒ අයගේ පවුල්වල දරුවන්ට ඉගෙන ගන්න මාසිකව සල්ලි දෙනවා. පිටස්තර දන්න හිතවත් අයගෙන් ආධාර අරගෙන හාල් කිලෝ 10 ගානේ මම බෙදනවා. විවිධ සම්පත් මම බෙදනවා දුප්පත් මිනිසුන්ට. ඒ තාත්තට ස්ථිර රැකියාවක් නැහැ. අපේ ගෙදර ජීවත් වෙන්න අමාරුයි. බස් එකට යන මෙහෙමයි තත්වය. කෑම වලට මෙහෙමයි අමාරුකම්. රාජ්‍ය ආයතනයක පුද්ගලික ආයතනයක ස්ථිර රැකියාවක් නැති වුණාම ලොකු අසරණ භාවයක්. ඒ අසරණ භාවය දරුවන්ගේ දෙබස් වලින්, බිරින්දෑවරුන්ගේ දෙබස් වලින් අප ඕනෑ තරම් හඳුනාගෙන තියෙනවා. ඒ හැම දෙබසකම කියවෙන්නේ ස්ථිර රැකියාවක් වුණා නම් අපිට ලොකු පිළිටක් නේ කියලා. ඔබ ඒ පිළිට ලබන අය ඔබට ලොකු ශක්තියක්, ලොකු ආවරණයක්, ලොකු රැකවරණයක් ඔබට තියෙනවා මේ රැකියා සේවා කාල සීමාවේදී. ඒ සේවා කාලය තුලදී උතුම් සද්ධර්මය උදේ 8 ඉඳලා ඔබ මේ සේවයෙන් නිමා වෙන තෙක් මොහොතේදී මේ සත්‍ය ටික එක්කහු කරගෙන මේ ආයතනය තුල මහා පින්කමක් කරගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. අපේ පැරණි මිනිස්සු තමන් කෑම වේල කාලා අත හොදද්දී ටැප් එකට නෙමෙයි අර බෝල් එකට නෙමෙයි එළියට වතුර කෝප්පේ අරගෙන ගිහිල්ලා බිමට අත හොදද්දී මේ ඉඳුල් ටික කවුරු හරි සතෙක් පුංචි සතෙක් හරි කෑවොත් ඒ බඩගින්න හරි පියවා කියලා හිතලා අත හේදුවා. කෑම දුන්නා නෙමෙයි අත හේදුවා. එතකොට සතෙකුට අහිංසක කෙනෙකුට කෑම දෙන එක කොච්චර පින්බරද හිතන්නේ නැද්ද? ඒක දානයක්. ඔබ මේ ආයතනය කරන්නේ මහා දානමය පින්කමක්. මේ දානමය පින්කම සරල එකක් නෙමෙයි. ඉතාමත් වටිනා එකක්. හැබැයි උදේ 8ට ඉස්සෙල්ලා ඇවිල්ලා පොත අස්සම් කරනකොට යාන්තම් ඇති කියලා අස්සම් කරලා ඉඳගත්තට පස්සේ මේ පින්කමටයි කියලා නම් හිතෙන්නේ නැති බව මම දන්නවා. 8ට ඉස්සෙල්ලා අස්සම් නොකරොත් ප්‍රශ්නයක් නේ. ඒ නිසා අස්සම් කරා කියන එක මම දන්නවා. අපේ ගම්වල වයසක අම්මලා ඔබේ ආච්චිලා සීයලා ගමේ තරුණ ළමයි එක්කම වෙලා දන්සැල දෙද්දි නොණ්ඩි ගගහ පොර ගගහ නැමිලා සමහර වෙලාවට ඔබ දැකලා ඇති ඒ ආච්චිලා හෙට කියන දන්සැලට අද ලූණු ටික සුද්ධ කරන්න එනවා. පින්කමක් කෙරෙන්නේ දන්සැලක් කෙරෙන්නේ අපිට පුළුවන් විදිහට සම්බන්ධ වෙන්න ලූණු ටික අරන් දෙන්න සල්ලි නැහැ. හට් එක ගහන්න පුටු ටික අදින්න ඇඟේ හයිය නැහැ. හැබැයි ලූණු ගෙඩියක් හරි සුද්ධ කරලා ඒ පින්කමට එකතු වෙන්න පුළුවන් නේ කියලා හිතලා එතෙන්ට එනවා. ඒ දන්සලක් නිසා. මේ දන්සල උදේ 8ට ඉස්සෙල්ලා ඇවිල්ලා 8ට අස්සම් කරලා 5 වෙනකම් ඔබ කරන්නේ මහා දන්සලක්. වේලාව බලලා කුසගින්න නිවන්න අතු ටික කපන එකේ ඉඳලා කිරි ටික නිවලා කොන දක්වාම රෑ එළනකම් මේ සත්තු ඉන්නේ කොහෙද කියලා බලන එක හැම මොහොතකම මේ මහා පින්කම 8:05 අපිට මේ පින්කම නොතේරෙන්න තියෙන එක මායාවක්. ඒ බැඳී බැඳීම නිසා අපිට හිතෙනවා මේක රැකියාවක් කියලා. ඕ මේක රැකියාවක්. මාසික පඩියක් හම්බ වෙනවා. එහෙම නොදුන්නොත් අපිට මෙතන වැඩ කරන්න බෑ. දරුවෝ වල ජීවත් කරන්න බෑ. පවුල් ලේඛකේ නඩත්තු කරන්න ඒව ඕනේ. ඒ නිසා ඔබට එහෙම ලැබෙද්දී මේ මහා පින්කමේදී පින් සිතින් කරන්න පරිසරය හොඳටම තියෙනවා. ඒ නිසා මේ පින්කම මහා පින්කමක්. 65 විතර තියාගෙන 5 වෙනි 6 වෙනි 7 වෙනි 8 වෙනි 9 වෙනි 10 වෙනි 11 වෙනි 12 වෙනි 13 වෙනි 14 වෙනි 15 වෙනි 16 වෙනි 17 වෙනි 18 වෙනි 19 වෙනි 20 වෙනි 21 වෙනි 22 වෙනි 23 වෙනි 24 වෙනි 25 වෙනි 26 වෙනි 27 වෙනි 28 වෙනි 29 වෙනි 30 වෙනි 31 වෙනි 32 වෙනි 33 වෙනි 34 වෙනි 35 වෙනි 36 වෙනි 37 වෙනි 38 වෙනි 39 වෙනි 40 වෙනි 41 වෙනි 42 වෙනි 43 වෙනි 44 වෙනි 45 වෙනි 46 වෙනි 47 වෙනි 48 වෙනි 49 වෙනි 50 වෙනි 51 වෙනි 52 වෙනි 53 වෙනි 54 වෙනි 55 වෙනි 56 වෙනි 57 වෙනි 58 වෙනි 59 වෙනි 60 වෙනි 61 වෙනි 62 වෙනි 63 වෙනි 64 වෙනි 65 වෙනි 66
උන්ගෙන් බැට කකා උන්ට කණ්ඩ බොණ්ඩ දීගෙන මේ සියලු කඩදාසි ටික හදාගෙන එයා කළමනාකරන විදීන් ටික පවත්වාගෙන යමින් පිටස්තරින් එන අයට ඒ අවකාශයේ පරිසරය හදලා දෙමින් මේ ඔක්කොම මේ පින්කමේ කොටස් ඔබ මෙතන මේ පින්කමට තිර ටික ගෙනාව තේල් ටික දැම්මා මල් ටික කඩන්න වැව් ගානේ ගියා මේ පින්කමේ කොටස් සම්බුද්ධ පූජාවට ගිලන්පස හැදුවා සැරසිලි කළා ලයිට් දැම්මා ඔක්කොම නෙමේ හැමෝටම පුළුවන් විදිහට ඒ ඔක්කොම එකතු වුණාමයි මේ පින්කම වෙන්නේ අර අහිංසක සතා බඩගින්න නිවෙන්නේ ඔබ ඔක්කොගේම එකට එකතු වෙලා සියලු පින්කමේ කටයුතු එකතු වෙලා ඒ නිසයි සමූහයක් විදිහට ඔබ මෙතන වැඩ කරන්නේ ඒ නිසාම හරිම ආදරෙන් මේ පින්කම බාරගත්තා දොස්තර මහත්තයා ආරාධනා කරනකොටම මම ඉතාමත් ආදරෙන් මේ පින්කම් පටන් ගත්තා මගේ තාත්තා උදේ 6ට මැරිලා තියෙද්දි මම උදේ 9ට එදාම ගොයිකටු පරේෂ්ණා පුහුණු කිරීමේ ආයතනයේ ධර්ම දේශනාවක් තාත්තගේ මිනියට ඉස්පිරිතාලේ එළියට ගන්න අත්සන් කරලා 9:05ට බණට ගියා මම හරි ආසයි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන්න මේ පින්කම පිළිබඳ කියලා දෙන්න ඔබ සිදු කරන්නේ මහා පින්කමක් මේක පන්සලක් වගේ තැනක් මේක මහා පින් කෙරෙන තැන ඔබේ වැරදි මොනවද කියලා මං ඉංග්‍රීසියෙන් එකක් කරේ නෑ මම తాවකාලික පත්තින් ලබා දීලා අද ස්ථිර වෙච්ච අය මෙතන ඉන්නවා මං ඒ කෙනෙකුට කතා කළා මේක ඇතුළත තියෙන සිද්ධි ගන්න තිබුණා මට ලක්ෂ්මන්ලා කකුරලා ගොඩක් අය මගේ හිතවත් අපේ ගමේ අය ඉන්නවා අනේ මල්ලියෝ මේ මොනවද තත්ත්ව කියලා මට ගන්න පුළුවන් මං එහෙම ගත්තේ නෑ එහෙම පුරතෝ මං ආවේ නෑ මෙතනට මම මේ පින්කමකට ආවේ ඔබත් එක්ක සුහදසිරින් පින්කම බෙදා ගන්න බුදුහාමුදුරුවෝ අපට කොටම ආදරේ අපි ඔක්කොම නිවන් ගෙනියන්නේ බුදුහාමුදුරුවෝගේ පැතුම උනේ අපි ඔක්කොම අපායේ බේරගන්නයි බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ විදිහට සාරා සංකල්පලක්ෂය පාරමිතා කිව්වේ ඒ අපිට සෙත දෙන්න අපිට නිවන හොයලා දෙන්න ඒ නිවන දැන් තියෙනවා දැන් තියෙන නිවන ලබා ගන්න අපි වෙහෙසෙන එකයි ඔබට උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් හවස 5 ඉඳලා එළි වෙනකන් ඉන්නවා නම් ෂිෆ්ට් එකක් විදිහට යන මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමය ඇතුලේ ගැටලු ඇති අපහසුකම් ඇති ඉස්හාප්තක මදිය ඇති කාර්ය මණ්ඩලයට අදාළ කරන සම්පත් අඩු ඇති ඒ වුණාට ලංකාවේ රාජ්‍ය ආයතනවල උදේට තාත්තා වැඩට යනකොට තාත්තේ චිත්‍රපට ඉවරයි කියලා කිව්වහම ඔෆිස් එකේ හාර්ඩ් ටිකට ස්ටෙප්ලර් එක ගාලා ගෙදරට ගිහින් පුතාට ගිහින් දුන්නු තාත්තලා මේ රටේ කප්පරක් ඉන්නවා ඔෆිස් එකේ පෑන් ටික ගෙදර දරුවෝ ලියන එකට මම විරුද්ධ නෑ හැබැයි කුමරකම ඒ දරුවෝ දන්නේ ඒ වැඩේ හැබැයි මාස්කෝ මම පන්සලට දන් දීලා ඇති මම පින්කම් කරලා ඇති ඒවට මට ප්‍රතිඵලය ලැබේ හැබැයි මම කරපු හොරකම් වලට මටමමයි ප්‍රතිඵල ලැබෙන්නේ ඒකේ භුක්තිය වෙන කාටවත් යන්නේ නැහැ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං අපි වපුරන්නේ වීනම් කේ ලස්සන ලැබෙන්නේම නැහැ මඤ්ඤොක් අස්සන්න ලැබෙන්නේම නැහැ වී වැව්වොත් වී ප්‍රතිඵලයමයි ලැබෙන්නේ තථාගත ධම්ම ඒ තරම් හේතුඵල ධම්මක් ඒ තරම් නිවැරදි ධමයක් ඒ තරම් පින්බර ධමයක් මේ තාමත් ක්ලියර් ඊටාමත් නිවැරදිව අනුපිළිවෙලටම උගන්වලා තියෙන ධමයක් ඒ නිසා ඔබේ සේවා කටයුත්ත මේ විදිහට නිම වෙන්නේ මේ ආයතනය හදපු නිසා අද මේ ආයතනය ලෝකේම කීර්තිමත් ආයතනයක් ලෝකේම අලින්න රටවල් ගොඩක් තියෙනවා මම අලි පිළිබඳ රසවත්ම වාර්තාව ලබා ගත්තේ ඇමරිකාවේ ඉගෙන ගන්න අවුරුදු 10ක පුංචි දරුවෙක්ගේ. ඒ පුංචි දරුවා ඇමරිකාවේ ඉස්කෝලේ ගිහින් තියෙන දවස් 3යි. පුංචිම සංගියේ පළවෙනි දවසේ ඉස්කෝලේට ලියාපදිංචි එකලා ඔක්කොම කරලා තාත්තා පුතාව ඉස්කෝලේ එක්කන් යනවා. පුතාව ඉස්කෝලේ කියලා ගෙදර ඇවිල්ලා ඉවර වුණාම නැවත යනවා එක්කන් එන්න. එන ගමන් පුතා තාත්තගේ අතේ ඉල්ලා කියනවා
තාත්තේ මේ ඉස්කෝලේ මට ෂූට් නෑ කියලා මට ගැලපෙන්නේ නෑ කියලා. දෙවනි දවසේ පුතාගේ තාත්තා එක්කන් යනවා. එදත් හවසේ එන ගමන් තාත්තට කියනවා පුතා තාත්තේ මේ ඉස්කෝලේ මට ගැලපෙන්නේ නෑ කියලා. මේ පුංචි බුරතලාගේ මේ දවස් තාත්තා සැලකුවේ නෑ. තුන්වෙනි දවසෙත් එක්කන් යනවා ඉස්කෝලේ. තුන්වෙනි දවසේ ඉස්කෝලේ ඉඳලා එන ගමන් පුතා තාත්තට කියනවා තාත්තා මම අනිත් ඉස්කෝලේ යන්නේ නෑ කියලා. පුතා එහෙම කිව්වම තාත්තා කියනවා හා පුතේ කියලා. ඒ පුතා වයස 10ක් නම් ලංකාවට එක්කන් එනවා. ලංකාවේ රජයේ රූපවාහිනී නාලිකාවක මේ පුතා ඉන්ටර්විව් එකකට එනවා. ඒකට හේතු ගොඩක් වෙන තියෙනවා. ඒ නිසා යාව ඉන්ටර්විව් එකට ගන්නෙ. ඒ ඉන්ටර්විව් එකේදී මේ පුතාගෙන් අහනවා නිවේදක ගෑනු කෙනෙක් ඉන්නේ YouTube එකේ මේක ඇති පුතාට මොන හරි කියන්න පුළුවන් දෙයක් කියන්න කියලා. මොකද යාට සිංහල අමාරුයි. පුතා අලියා ගැන කතාවක් කරනවා. ඉස්කෝලේ දවස් 3ක් ගියපු පුතේ වයස අවුරුදු 10යි. මම හැමතැනකදීම ගොඩක් වෙලාවට කියන මේ කතාව ගැන. වනජීවි අධ්‍යක්ෂකවරයෙක් විදිහට කතා කරන්න ඕනේ දෙබසක්. ඉස්කෝලේ දවස් 3යි ගිහින් තියෙන්නේ. පුතා ඉන්ටර්නෙට් වලින් විතරයි ඉගෙන ගන්න. අවුරුදු 10යි. යා ජීවිතේ තිරිපස් ඉස්කෝලේ ගිහින් නැහැ. එක්කන් යන්නේ නැහැ. ඉස්කෝලේ දවස් 3ක් ගියපු පුතේ YouTube එකේ ඇති අලියා ගැන කරන විස්තරය. ආසියාතික අලියා, අප්‍රිකානු අලියා, ඒ වගේම අලියන්ගේ චර්යා රටා, උන්ගේ ආහාර ක්‍රම විදි මේ ඔක්කොම විස්තර කරනවා. ඒ හින්දා ඒ අලි පිළිබඳ ඔබට නිබඳව ආසියාතික අලියා විනිශ්චයයේ මම ආසියාතික අලියෙක් දකිනවා සිංගප්පූරුවේ වනෝද්‍යානයක ඒ අලියා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වුණාට පස්සේ ඒ වනෝද්‍යානයේ පාලන අධිකාරී විසින් මේ අලියාගේ අයිති රට කියනවා. ඒ අයිති අයිති දෙන්නේ ලංකාවේ. ඒ වෙනුවෙන් ඒ ප්‍රසංග ඉවරෙච්ච ගමන් රටේ නම කියලා අලියා වෙනුවෙන් අත්කොල් සන්නාදයක් දෙනවා සිංගප්පූරුවේ. ලංකාවේ අලි දෙන්නේ ආසියාතික අලි දෙන්නේ. අලියාත් එක්ක ආසියාතික අලියා අතිශය වැදගත්. ඒ ආසියාතික අලියත් එක්කයි ඔබ ජීවත් වෙන්නේ. ඔබේ දෛනික ක්‍රියාවලියේ වටිනා පින්බීමක්. ඒ පින්බීමේ උදේ ඉඳලා හැන්ද වෙනකන් රාජකාරිය දේවකාරියට වඩා පොඩ්ඩක් ඉහළින් තියාගන්න. ඒක ආගමික එකක් නිසා. දේවකාරියට යම් දේවල් කියන පොඩි වෙනස්කම් කරගන්න පුළුවන්. හැබැයි මේක ආගමිකයි. ඊට වඩා ඉහළයි මේක. ඒ නිසා නාමල් ගෞරවයෙන් මේ අවස්ථාව අපේ නන්දනාත්පත් මහත්මයා වෛද්‍ය නන්දනාත්පත් මහත්මයා වෙනුවෙන් මම දෙන්නම හරි එතුමා වෙනුවෙන් මේ කරන පින්කම මේ ආයතනය හැදෙන්නේ වෙනුවෙන් ඒ නිසා එතුමාට සිඳින මහා පින්කම මේක විතරක් නෙමේ උදේ ඉඳලා රැය වෙනකම් මේ ආයතනය තුල ඔබ යමක් කරනවා නම් ඒ සියල්ල පින්කම් ගැටළු නැති පරිපාලන ගැටළු උඩතරන් තියෙනවා. ඒ වගේම ආයතනයක් වුණාම පිරිසක් ඉන්නේ සමාන සිතුවිලි නැහැ, සමාන අත්දැකීම් නැහැ, සමාන දැනුම නැහැ. දැනුම විවිධයි, හැඟීම් විවිධයි. එවන් පරිසරයක විවිධ ගැටලු තියෙනවා. ඒවා මිනිස් විදියට අපිට කතා කරන්න පුළුවන්. පාලන අධිකාරියට කතා කරන්න පුළුවන්. සමහර ඒවා කියන මොන සැකරයකවත් වෙනස් කරන්න බැරි ඒවා. මම රාජ්‍ය ආයතනයක අවුරුදු 4ක් වැඩ කළා තියෙන නිසා මම දන්නවා. එහෙම වෙනස් කරන්නම බැරි ඒවා තියෙනවා. ඒ නිසා මේ මහා පින්කමේදී ඔබ උදේ අත්සන් කරන තැන ඉඳලා හැන්දෑව සමුගන්න තෙක් වැඩේ රැකියාවෙන් පින් සිත පවත්වාගෙන යන්න ඒ බැරි වෙන අවස්ථා ගොඩක් තියෙනවා. තරහ සිත එනවා, දේශ සාගත සිත ලොකුට මේනවා. ඒ වගේම එහෙම වෙන්න මොහේ හොඳටම බලපානවා. එහෙම මොහේ නිසා එහෙම හට ගන්නකොට ඒ තුල යටින් නොදෙනුවත්ම රාගයේ ඉස්මතු වෙනවා. එනිසා රාගයෙන්, දේශයෙන් අපිව මඩින පරිසරයක මෝහය පිළිබඳ අපිට එතරම් ලොකු වැටහීමක් නැති නිසා හැම විටම රාගයේ, දේශය, මෝහයෙන් අපි එහා මෙහා කරද්දී ජීවිතේ නිවැරදි තැනට තල්ලු කරගන්න එක ලේසි නෑ කියලා මම හොඳටම දන්නවා. ඒ නිසා ගෞරවාන්විත වටිනා පින්කමක් අපේ වෛද්‍ය නන්දන මහත්මයා වෙනුවෙන් එතුමාගේ සසර සූපත් කරන්න සිදු කෙරෙන මේ මහා පින්කමේ ඔබ ගෞරවයෙන් මේ මොහොතේ නෙමෙයි
හෙට උදේ ඉඳලා මේ අද රැය වෙනකන් ඉඳලා අද පටන් දිගටම සිදු කරන වැඩක් පින්කමක් විදියට ඉඳලා ආයතනයක් විදියට මේ ආයතනය තුල මේ දන්සලක් විදියට අහිංසක සත්තු සියලු සතුන්ට මහා අබේදාන දෙන පින්කමක් කියන ඉතින් ඔබට පුළුවනි කටයුතු වල නිරත වෙන්න. ඒ සඳහායි මගේ මේ ගෞරවාන්විත ආරාධනාව. මේ දේශනාව ඒ සඳහාමයි. ඒ නිසා ඊටමත් දෙහින් ගෞරවයෙන් අද ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධර්මය දවන්නා ධර්මයෙන් ආරක්ෂා කරේ. මොකද මගේ මාතෘකාව පාළි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. සිංහල තේරුම ධර්මය දරන්නා ධර්මයෙන් ආරක්ෂා. ඔබට ආරක්ෂාව තියෙනවා මෙලවත් සසරත් ආයතනික විදියටත් ආයතනික පරිබාහිරවත් දරන්න ධර්මයේ අහන්න බණ ජීවිතේ සකසා ගන්න. බණ අහලා ජීවිතේ සකසා නොගත්තොත් ඒ ජීවිතයේ අන්තිම ජීවිතයක් වගේමයි. ඒ නිසා ගෞරවයෙන් පින්බරව මේ අද දවසේ නන්දන මහත්මයාණන්ට පින්දීමේ ගෞරවාන්විතව සිදු කෙරෙන හත් දවසේ පින්කම විදියට එතුමා හදපු මේ ආයතනයේ එතුමාගේ සිතුවිල්ලක් වූ මේ ආයතනයේ ඉතාමත් කීර්තිමත් ආයතනයක් බවට අද පරිවර්තනය වෙලා තියෙන මේ පරිසරයේ වර්තමාන කල්පනාකරණය ඒ වගේම සේවක සෑම සියලු දෙනාම අපේ දොස්තර මහත්මයා මුල් කරගෙන ගෞරවයෙන් සිදු කරන මේ පින්කම ඉතාමත් පින්බර පින්කමක් හොඳ සිතින් සිදු කරන පින්කමක් ඒ ගෞරවාන්විත මහා පින්කමේ ආනුභාවයේ බලයේ ශක්තිය මීට දින 4කට මැදින් කාලය යාත්‍රා කරන්නට යෙදුණු වෛද්‍යනාන්දරත්න මහත්මයාණන්ට මේ සිදු කරගත් උදාර පින්කම්වල පුණ්‍ය ශක්තිය ඒකාන්ත ලෙසම පිහිටේවා. පංචශීලයේ පිළිපදලා සම්ද පූජාවන් පවත්වලා ධර්ම ශ්‍රවණය කරලා ඔබ සිදු කරගන්න මේ ගෞරවාන්විත සියලුම පින්කම්වල පුණ්‍ය ශක්තිය සේවිතින් ආදරයෙන් සත්‍යනකට මැත්තේ මේ ජීවිතයේ සමුගත්තු වෛද්‍යනන්දන මැතිතුමාණන්ට ඒ වගේම මේ ආයතනය තුළ විවිධ සේවා කටයුතු සිදු කරලා අද ජීවතුන් අතර නැති යම් පිරිසක් වේද ඒ හැම දිනාටම මේ සිදු කරන උදාර පින්කම්වල පුණ්‍ය ශක්තිය එකලෙසම පැතිරේවා. වර්තමාන කල්පනාකරණයේ නියලව සිටින අපේ දොස්තර මහත්මයා ඒ වගේම අනිකුත් සියලුම සේවක සියලු කාර්ය මණ්ඩලයට ඒ වගේම අහිංසක අසරණ වෙච්ච අලි ඇතුන් ඒ සියලු පැටවුන්ට උතුම් තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය නිබඳවම සැලසේවා. දලදා මාලිගාවේ සිට ලංකාවේ සියලුම පුණ්‍ය භූමිවල සිදු කෙරෙන සියලු පින්කම් වලදී ලංකාවේ අලියතුන් සිහි කරලා ඒ සතුන්ට ආශිර්වාද කරනවා, පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ ආගමට යම් විදියක හරි බුදු සමයට නුනත් බුද්ධ ආගමට පෙළගස්සන්න පුළුවන් සතෙක් විදිහට ආලෝකයක් ආවරණය දැක්වෙච්ච අලියතුන් පිළිබඳ මේ මොහොතේ සිහි කරමින්ම මේ ආයතනයේ අද ආරක්ෂිතව සිටින ඒ සියලු අලි පැටවුන්ට උතුම් තෙරුවන්ගේ පිහිට ආශිර්වාදයේ රැකවරණේ තාම ගෞරවයෙන් සිහි කරමින් මේ පින්කමට සහාය වෙන සම්බන්ධ වෙන ආත්මයේ සෑම දිනාටම උතුම් තෙරුවන්ගේ පිහිට ආශිර්වාදයේ රැකවරණේ නොඅඩුව සැලසේවා. සිදු කරගත් සියලු පින්කම්වල පුණ්‍ය ශක්තිය වෛද්‍යනන්දනාථ පත්තුමාට සාංසාරික දිවි ගමනේ කෙලවර අමා මහ නිවන් සුවය පිණිසම හේතු වාසනා වේවා කවුරුසාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මණ්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච බුම්මණ්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මණ්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානික හැම දිනාටම අමා මහ නිවන් සුවය පිණිසම මේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඕම් දෙදන්න අභිවාදන සීලිස නිච්ඡං වර්ධාපචායු සත්තාරු ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවත අතෝ නිබ්බාන සම්පatti විනාශේ
සමිතිය ගන්න කොම්මන ගලවන්නද මොකක් කරන්නේ අලවල තියෙන්නේ මේක ඔක්කොම බලන්න මේ ඔක් කරනනේ ඔක පිටින්ම යන්නේ ඔක